ආයුබෝවන් දරුවනේ දැනට 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සඳහා තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. මම මේ වීඩියෝ එක තුළින් බලාපොරොත්තු වෙනවා ප්‍රතිශත කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. ඒ හින්දා හැමදෙනාම මේ වීඩියෝ එක අවසන් වෙනතෙක් බලන්න. හරි. දරුවනේ මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද? එතකොට අපි ඕනම දෙයක් ඉගෙන ගන්න කලින් මුලින්ම බලන්න ඕනේ ඒ පාඩමේ අන්තර්ගතය මොකක්ද? එහෙම නැත්නම් ඒ පාඩමේ තියෙන්නේ මොනවද කියලා අපි හඳුනා ගන්නවා. හොඳට මතක තියාගන්න දරුවනේ මේ ප්‍රතිශත කියන පාඩම හරි ලේසි. හැබැයි ප්‍රශ්නේ තියෙන හුඟක් ළමයි මෙන්න මේකේ සංකල්පය හරියට තේරුම් ගන්නේ නැහැ. එහෙමනම් මුලින්ම ඔයා තේරුම් ගන්න ප්‍රතිශත කියන එක ඔයා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න. හැබැයි හුඟක් දරුවෝ දන්නේ නැහැ මේක ප්‍රතිශත කියන එක දන්නේ නැහැ. හරි මම පටන් ගන්නම් ඔයාගේ අපි කියන්නේ පොඩිම අවදිය. ඒ කියන්නේ අර නර්සරි. එහෙම නැත්නම් මොන්ටිසෝරි කාලෙට ගිහිල්ලා මම එතනින් පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි කියනවා පොඩිම කාලෙදී. ඔයා නර්සරි. එහෙම නැත්නම් මොන්ටිසෝරි යන කාලෙදී ඔයාට කවදාවත් ලකුණු 100ට මෙච්චරයි කියලා දෙන්නේ නැහැ. ඒ කාලෙදී ඔයාට දෙන්නේ ලකුණු මෙන්න මේ විදියට. ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරාම ඔයාට ලකුණු දෙන්නේ තරුවල. ඒ කියන්නේ ඔයාට පොඩිම කාලේ දෙන්නේ මොකද්ද? හොඳටම වැඩේ කරොත් තරු දෙකක් දෙනවා. තවත් ඊටත් වඩා හොඳටම කරොත් තරු 3ක් දෙනවා. ටිකක් අර කම්මැලිකමෙන් කරොත් එක තරුවක් දෙනවා. එතකොට ඔයාලට පොඩිම කාලේ ලකුණු දුන්නේ මේ විදියටනේ. හැබැයි සාමාන්‍යයෙන් ඔයා ප්‍රයිමරි එහෙම නැත්නම් ප්‍රාථමික පන්ති වලට ආවට පස්සේ ඔයාට ලකුණු දුන්නේ එහෙම නෙවෙයි. ඔයාට ලකුණු දුන්නේ තරු වලින් නෙවෙයි. ඔයාට ලකුණු කීයද කියලා දුන්නා. එතකොට අපි හිතමු ඔයාට සාමාන්‍යයෙන් 4 වසර විතර පන්තියේදී ලකුණු 90ක් තිබුණා කියලා හිතමුකෝ ගණිතයට. එහෙමනම් ලකුණු 90ක් තිබුණා නම් ඔයාගේ ඒ ලකුණු 90 ඒ මිස් හරි සර් හරි දෙන්න ඇත්තේ මෙන්න මේ විදියට 100න් 90යි. මෙන්න මේ විදියට තමයි දරුවනේ ඔයාට ලකුණු දෙන්නේ. එතකොට මේකේ තේරුම තමයි ලකුණු 100ක් ගන්න පුළුවන් පේපරේ ඔයා ලකුණු 90ක් කරා. එහෙනම් 100 90යි කියලා කියන්නේ. එහෙනම් ඔයාට පොඩි කාලේ මිස් හරි සර් හරි ලකුණු දෙන්නේ නැත්තේ. හැබැයි සාමාන්‍යයෙන් අපි ප්‍රාථමික අවධිය පහු කළා. ඒ කියන්නේ ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 වසරේ ඉඳන් 5 වසර පන්ති අවසන් කළා 6 ශ්‍රේණියට ආවට පස්සේ 6 ඉඳන් ඊට ඉස්සරහට තියෙන පන්තිවලදී මේ විදිහට ලකුණු දෙන්නවා. ඔයාට ලකුණු ඒ කියන්නේ ඔයාට දැන් අපි හිතමු 7 වසරේදී ඔයාට ගණිතයට ලකුණු 90ක් තියුණා නම් ලකුණු 90 මෙහෙම දෙන්නේ නැහැ. ඔයාට ලකුණු 90 දෙන්නේ මෙන්න මේ විදිහට. 90 ලියලා මෙන්න මේ විදිහටයි. එතකොට මේ දෙක දෙකක්ද? අපිට ගැටලුවක් එනවා. මේක ලියලා තියෙන්නේ එක විදියකට මේක ලියලා තියෙන්නේ තවත් විදියකට. එහෙනම් අපිට ගැටලුවක් එනවා මේ දෙක දෙක. හොඳට මතක තියාගන්න දරුවනේ මේ දෙක දෙකක් නෙවෙයි එකක්. එහෙමනම් අපි කියනවා මේ දෙක 100%ක් සමානයි. එතකොට පොඩි කාලේදී ඔයාලට ලකුණු දෙන්නේ මේ විදියට. සාමාන්‍යයෙන් ඔයාලට ගණිතය කියනක තේරෙන කාලේදී ඔයාලට ඒ ලකුණම දෙන්නේ මේ විදියට. එහෙනම් අපි මෙන්න මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ දෙකම 100%ක් සමානයි. එහෙමනම් මෙන්න මේකෙන් අර්ථ දැක්වෙන්නේ මොකක්ද? මේකෙන් අර්ථ දැක්වෙන්නේ මෙන්න මේ කාරණේ. ලකුණු 100ක් ගන්න පුළුවන් පේපරේ ඔයා ලකුණු 90ක් අරගෙන. ඒකම තමයි මේ තියෙන්නේ. ලකුණු 100ක් ගන්න පුළුවන් පේපරේ 100 නෑනේ. අන්න ඒ 100 තමයි මෙන්න මේ සලකුණ වෙලා තියෙන්නේ. අපි කියනවා මේ සලකුණට 100 සලකුණ. මේ 100 සලකුණ කියන එක කැතින්දා ඒකට ලස්සන නමක් දෙනවා අපි ගණිතයේ තියෙන ප්‍රතිශත කියලා කියනවා. එනම් දරුවනේ මෙන්න මේ සලකුණට තමයි අපි කියන්නේ ප්‍රතිශත සලකුණ. එමුනම් ප්‍රතිශතයක් කියලා කියන්නේ ඕනම දෙයක්. ඕනම දෙයක් කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, දශම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්, පූර්ණ සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අන්න ඒවා අපි 100ෙන් දැක්වුවොත් ඒකට තමයි දරුවනේ ප්‍රතිශතයක් කියලා කියන්නේ. එහෙනම් මම මුලින්ම කරේ මේ පාඩමේ තියෙන අර්ථය ඔයාලට තේරුම් කරා. එහෙනම් ප්‍රතිශතයක් කියලා කියන්නේ 100ෙන් දැක්වීම. එතකොට මේ 100ෙන් දැක්වීම අපි සංකේතාත්මකව ලියන්නේ මෙන්න මේ විදිහට. එහෙමනම් අපි මේ පාඩමේදී කතා කරනවා මෙන්න මේවා. ඔයාලට රූප සටහනක් දුන්නොත් ඒ කියන්නේ වෘත්තයක් වගේ එකක් දීලා කොටස් කිහිපයකට බෙදලා ඒකෙන් කිහිපයක් අඳුරු කරොත් අන්න ඒ වගේ එකක් අපි කොහොමද භාග සංඛ්‍යාවක් විදියට ලියන්නේ කියලා අපි මේකෙදි කතා කරනවා. ඊට අමතරව භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. ඊළඟට දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ වගේම ප්‍රතිශතයක් තියෙන එකක් අපි අයිමත්
භාග සංඛ්‍යාවක් හරි දශම සංඛ්‍යාවක් හරි කරන්නේ කොහොමද කියලා කතා කරමු. එමනම් ඔය විදියට තමයි ප්‍රතිශත පාඩම ඉස්සරහට යන්නේ. right. එමනම් අපි මුලින්ම ප්‍රතිශතයක් තියෙන එකක් කියවන ආකාරය ඉගෙනගෙන ඉන්න ඕනේ. right. අපි ඒ කොටසට යමු. දරුවනේ මෙන්න මේ විදියට ඔයාට ප්‍රතිශතයක් දුන්නොත් මෙන්න මෙහෙම එකක්. මේකේ තේරුම තමයි 100ට 10 කියන එක. එතකොට අපි මේක කියවන්නේ දරුවනේ 100ට 10. මේකේ තේරුම තමයි අපි හැම වෙලේම ප්‍රතිශතයක් නම් මේ සලකුණ දාන්න ඕන. මේ සලකුණ දාන්නේ නැත්නම් අපි මෙන්න මේ විදියටයි මේක නිරූපණය කරන්න ඕන. මෙන්න මේ විදියට. හොඳට මතක තියාගන්න මේ 100 මෙහෙම ලියනකොට අපි ඒක හඳුනගන්නේ භාග සංඛ්‍යාවක්. ඒ හින්දා දැන් හැබැයි කවුරු හරි මෙහෙම ලිව්වා කියලා කිසි වැරද්දක් නැහැ. ඇයි 100ක් සමානයි. මම ඒක කලින් උදාහරණෙදී ඔයාලට කිව්වා. 100ක් සමානයි. හැබැයි අපි කියන්නේ මේක වැරදි නෑ. හැබැයි කැතයි. සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් ලියනවා නම් අපි ප්‍රතිශතයක් ලියන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිශත සලකුණ එක. මෙහෙම ලියනවා නම් තමයි වැඩේ ලස්සන. එවනම් අපි මේක කියවන්නේ 100ට 10. හොඳට මතක තියාගන්න මේකම තමයි මේ. එතකොට මෙන්න මෙතන වාට ඉඟියක් දෙනවා. මේ ඉන්නේ කවුද? භාග සංඛ්‍යාවක් විදියට. මෙයා තමයි හරියටම ප්‍රතිශතයක් විදියට. තේරුණානේ? එහෙනම් මේක භාග සංඛ්‍යාව මේක ප්‍රතිශත. ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ විභාගෙදී මේ විදියට දුන්නොත් භාග සංඛ්‍යාවක් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් වෙන්න ඕනේ මේ විදියට එකක් දුන්නොත් මේ විදියට ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මම ඔයාට දුන්නොත් මෙහෙම 100ට මෙන්න මෙතන 20 දුන්නොත් ඔයාට මේක ලියන්න පුළුවන් මෙන්න මේකට අපි කියනවා භාග සංඛ්‍යාව, මේකට අපි කියනවා ප්‍රතිශත. ඔයාට මෙහෙම දුන්නොත් 100ට 13යි කියලා දුන්නොත් ඔයාට මේක ලියන්න පුළුවන් 100න් 13. හරි ලේසි. මේකට අපි කියන්නේ භාග සංඛ්‍යාව, මේකට අපි කියන්නේ ප්‍රතිශත. හරිනේ? එහෙනම් අපි වෙන මෙතෙන්දී හඳුනාගත්තා ප්‍රතිශතයක් කියවන විදිය. කොහොමද දරුවනේ මේක කියවන්නේ? 100ට 10. මේක අපි කියවන්නේ 100ට 20. මේක අපි කියවන්නේ 100ට 13. ඔන්න ඔය විදියටයි කියවන්නේ. මේක අපි කියන්නේ භාග සංඛ්‍යාව. එහෙනම් 100න් 10. 100න් 20. 100න් 13. හොඳට මතක තියාගන්න මේ භාග සංඛ්‍යාව කුල් වෙලෙන් 100ට තියෙනවා නම් ඔයාට මේක හරි ලේසි ප්‍රතිශතයක් කරන්න. ඒ කියන්නේ උඩ තියෙන සංඛ්‍යාව එහෙම නැත්නම් ලවයේ තියෙන සංඛ්‍යාව ඒ විදිහටම ලියලා ප්‍රතිශත සලකුණ දැම්ම නම් වැඩේ ඉවරයි. හරි. දරුවනේ දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රූප සටහනක් දුන්නොත් අපිට යම්කිසි රූප සටහනක් දුන්නොත් ඒ රූප සටහනේ තියෙන දත්ත පදනම් කරගෙන භාග සංඛ්‍යාවක් කොහොමද ලියන්නේ? ඊළඟට මම කියලා දෙනවා මේ භාග සංඛ්‍යාව කොහොමද ප්‍රතිශතයක් කරන්නේ කියලා කියලා දෙනවා. right. එහෙමනම් අපි ඒ කොටසට යමු. අපි හිතමු ඔයාට දෙනවා මෙන්න මේ විදියට ඍජු කෝණාශ්‍රය. මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් දෙනවා. මෙන්න මේ ඍජු කෝණාශ්‍රය ඔයාට දීලා මේ ඍජු කෝණාශ්‍රය සමාන කොටස් 10කට බෙදනවා. මේක අපි සමාන කොටස් 10කට බෙදනවා. එhmenan මේක අපි 10කට බෙදන්න ඕන බලන්න මම ලේසියෙන් බෙදන විදිය. මුලින්ම මේක සමාන කොටස් දෙකකට බෙදනවා. එහෙනම් මේක කොටස් 5කට බෙදනවා, මේක කොටස් 5කට බෙදනවා. 10ක් එනෝනේ. හරි. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි. මේක සමාන කොටස් 5කට බෙදනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න සමාන කොටස් 10ක් ආවා. මම ඊට පස්සේ මෙන්න මේකේ කැබලි දෙකක් මෙන්න මේ විදිහට අඳුරු කරනවා. මම ඔයාගෙන් අහන ප්‍රශ්නය තමයි මේ අඳුරු කරපු කොටස භාග සංඛ්‍යාවක් විදිහට කියනවා. එහෙනම් අපි කරන්න හදන්නේ මොකද්ද? දීපු රූප සටහනෙන් භාග සංඛ්‍යාව හඳුනා ගන්න. එහෙනම් භාග සංඛ්‍යාව හඳුනාගන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතන මම වෙන් කරපු කැබලි ගාන කීයද කියලා බලන්න. එතකොට මට එනවා කැබලි ගාන 10ක්. එහෙනම් හරයට ගන්නේ 10. එහෙම නැත්නම් ඉර යටට ගන්නේ 10. ඊට පස්සේ බලන්න මේකේ අඳුරු කරපු කැබලි ගාන කීයද කියලා බලන්න. එතකොට මට පිළිතුරක් එනවා 2 කියලා. එහෙමනම් මෙන්න මෙතන භාග සංඛ්‍යාවක් එනවා 10න් 2 කියලා. එහෙනම් අපි මොකද්ද කරේ?
රූප සටහනක් විදියට දුන්න එක අපි භාග සංඛ්‍යාවක් විදියට ලියා ගන්නවා. එමනම් මේ ආවේ භාග සංඛ්‍යාව. එතකොට දැන් මට මේක පරිවර්තනයක් කරන්න ඕනේ ප්‍රතිශත වලට. එතකොට මතක තියාගන්න දරුවනේ භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරනව නම් නීතිය මෙන්න මේකයි. හොඳට මතක තියාගන්න මේ කාරණේ. ඉර යට 100 තිබිලා ඉර උඩ 12 තියෙනවා නම් මේක හරි ලේසි කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ භාග සංඛ්‍යාව අපිට ප්‍රතිශතයක් කරන්න හරි ලේසි. හරි පහසුයි. ඒක අපි කරන්නේ මෙන්න මෙතන සමාන ලකුණ අරගෙන 100 නේ තියෙන ඉරයට. එහෙම වුණොත් ඉර උඩ තියෙන සංඛ්‍යාව ලියලා ප්‍රතිශත සලකුණ දාන එක විතරයි කරන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න දෙයක්. නිකන් හරි අපි හිතමු මෙන්න මෙතන තියුණ නම් 31 කියලා 100න් 30 ගන්නේ. එහෙනම් මෙතන 100 තියෙනවා නම් මෙන්න මෙතන අපි 31 ලියලා 100ට ලකුණු දානවා. එහෙනම් මේක තමයි භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කිරීම. හැබැයි ඔයා බලන්න මෙන්න මෙතන 100 තිබුණොත් විතරයි මේ දේ කරන්න පුළුවන්. හැබැයි 100 නැත්තම් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ හරේ 100 කියන සංඛ්‍යාව තියෙන්න ඕන. නමුත් ඔයා බලන්න මෙන්න මෙතන 100 කියන එකක් තියෙනවා. එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නැත්තම් ඔයාට මේ විදියට මේක ලියන්න බෑ. එහෙමනම් මේ වගේ ගැටලුවක් ඔයා විසඳන්න ඕනේ මෙන්න මේ ආකාරයට. හරි. මෙතෙන්දී ඔයාට අවශ්‍ය වෙන්නේ හරේ 100 ගන්න. මෙන්න මෙතන 100 ගන්න එක. ඒකනේ ඔයාගේ අරමුණ. එහෙමනම් ඔයා මෙන්න මෙතන 100 ගන්න මෙතන තියෙන සංඛ්‍යාව යම්කිසි ඉලක්කමකින් ගුණ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මෙතෙන්දී අපි හුඟක් වෙලාවට කරන්නේ ගුණ කිරීම එහෙම නැත්නම් බෙදීම. එහෙම නැතුව එකතු කිරීම අඩු කිරීම කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙමනම් මේක අපි බෙදුවොත් මේ සංඛ්‍යාව මීටර් වල අඩු වෙනවනේ. 10 කියන එක යම්කිසි ඉලක්කමකින් බෙදුවොත් මේ සංඛ්‍යාව මීටර් වල අඩු වෙනවා. නමුත් අපිට ඕනේ මෙතන 10 නෙවෙයි මෙතන 100 ගන්න. 100 ගන්න ඔයා බලන්න අපි මොහොකින්ද මේක වැඩි කරන්නේ. එතකොට අපිට මේක ලේසියෙන් ගන්න පුළුවන්. අපි දන්නවා 10 වරක් චක්‍රය. එතකොට 10 වරක් කීයෙන් වැඩි කරාමද 100 වෙන්නේ. එතකොට දන්නවා 10 වරක් 10 තමයි 100 වෙන්නේ. එහෙමනම් අපි මෙන්න මෙතෙන්ට 10 ගන්නවා. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් 10 වරක් 10 100යි. ඉර යට තියෙන සංඛ්‍යාව අපි ගුණ කරේ 10න් නම් ඉර උඩ තියෙන සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම ඒකෙන් වැඩි කරන්න ඕන. මේක වැඩි කරන්නේ 2කින් නම් මේකත් 2කින් වැඩි කරන්න. මේක වැඩි කරන්නේ 5න් නම් මේකත් 5න් වැඩි කරන්න. මේක වැඩි කරන්නේ 10න් නම් මේකත් 10න් වැඩි කරන්න. ඊට පස්සේ අපි මේක ගුණ කරලා බලනවා 2 10න් වැඩි කරාම එන්නේ 20යි. අන්න දැන් අපිට අර ලේසි ක්‍රමයට අපි ආවා. ඇයි අපිට වෙනස් ගාණක් දුන්නාම අපි මෙන්න මේ ඉරයට 100 එන විදිහට හදාගත්තා. එහෙනම් මේක තියෙන්නේ 100න් 20යි. එහෙමනම් දැන් අපි මේක ලියනවා 20 ලියලා ප්‍රතිශත සලකුණ ලියනවා. එහෙමනම් මේකේ අවසාන පිළිතුර 120යි. ඒ කියන්නේ 10න් 2 කියලා කියන්නේ 120යි. අපි මොකද්ද කරේ? රූප සටහනක් අපිට මුලින්ම දුන්නා. ඒක යම්කිසි ප්‍රමාණයක් අඳුරු කරලා තිබුණා. ඒක අපි භාග සංඛ්‍යාවක් විදිහට ලියාගත්තා. ඒ ලියාගත්ත භාග සංඛ්‍යාව අපි ප්‍රතිශතයක් කරා. ඔන්න කොහොම තමයි දරුවනේ අපිට රූප සටහනක් දුන්නාම භාග සංඛ්‍යාවක් කළා ප්‍රතිශතයක් කරන්න ඕනේ. ඔක හරි ලේසි මේ ගලාගෙන යන විදිය මේ කියලා දෙන විදිය හරියට පැහැදිලිව තේරුම් ගන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් මේක වීඩියෝ එකක් නේ. ඔයාලට රිවයින් කර කර බලන්න පුළුවන්. හරි. අපි යම් ඊළඟ ප්‍රශ්නයට. අපි හිතමු දරුවනේ ඔයාලට දෙනවා 5න් 3 කියන භාග සංඛ්‍යාව. මෙන්න මේ 5න් 3 කියන භාග සංඛ්‍යාව ඔයාලට කියනවා ප්‍රතිශතයක් කරන්න කියලා. එහෙම කරන්න කිව්වොත් ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මේ ගානේ ඔයා බලන්න ඉර යට තියෙන්නේ 100ද? නෑ. ඉර යට තියෙන වෙන ගානක්. එහෙමනම් අපි උත්සාහ කරන්න ඕනේ ඉර යට 100 ගන්න. ඇයි ප්‍රතිශතයේ තියෙන නීතිය තමයි අනිවාර්යයෙන්ම 100ෙන් දක්වන්න ඕනේ. ඒ ප්‍රතිශතයක් කියන්නේ 100ෙන් දැක්වීමක්. එහෙනම් මෙතන 100 තියෙනවා. ඊළඟට ඔයා කල්පනා කරන්න මෙන්න මේ 5 කියන එක කීයෙන් ගුණ කරොත්ද 100 වෙන්නේ. එහෙනම් පස්සරක් චක්‍රය තමයි ඔයා දැනගන්න. එහෙනම් 5 කීයෙන් වැඩි කරොත්ද 100 වෙන්නේ. අපි හිතමු කෙනෙක්ට ඒක හිතාගන්න බෑ කියලා. වැඩි කරන සංඛ්‍යාව හිතාගන්න බැරි නම් දරුවනේ ඔයා මෙහෙම දෙයක් කරන්න. 100 කියන එක 5ෙන් බෙදන්න. ඒ කියන්නේ 100
බෙදන්න 5. මෙතනදී වාට ගන්න පුළුවන් 10ට 5 2. 5 වරක් 2 10යි. මෙතන බිඳුවයි. මේක මෙතන ගන්නවා බිඳුවට 5 බිඳුවයි. 5 වරක් බිඳුව බිඳුවයි. මෙතන බිඳුව. ඊයද 20. එහෙමනම් මේකේ තේරුම තමයි 5 කියන එක 20ෙන් ගුණ කරොත් තමයි 100. එහෙමනම් වාට මෙතන ගුණ කරේ එහෙම නැත්නම් හරය ගුණ කරේ 20ෙන් නම් වාට ලවයත් ගුණ කරන්න පුළුවන් 20. 5 වරක් 20 100. 3 20ෙන් වැඩි කරත් වෙනවා 60යි. ඒ කියන්නේ 100ෙන් 60යි. වාට මේක ලියන්න පුළුවන් දැන් ප්‍රතිශතයක් විදියට. ඇයි? හරය 100 අපිට තියෙන්නේ. එහෙනම් අපි මේක ලියනවා 100ට 60යි කියලා. මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට තමයි දරුවනේ භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ. හරි. දැන් ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ කාරණේ භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරා. ඒ කියන්නේ මේ භාග සංඛ්‍යාවේ ඉඳන් අපි ප්‍රතිශත වලට ගියා. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ ප්‍රතිශතය භාග සංඛ්‍යාවක් කරනවා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත. හරි. ඒ වගේ එකක් ආවොත් ඔයා මෙන්න මේ විදිහට හදන්න. අපි හිතමු අපිට දෙන ප්‍රතිශතය 130යි. මෙන්න මේ වගේ එකක්. අපිට කියනවා මෙන්න මේ 130 කියන එක ප්‍රතිශතයක් කරන්න, ඒ කියන්නේ ප්‍රතිශතය භාග සංඛ්‍යාවක් කරන්න කියලා කියනවා. එහෙම වුණොත් ඔයා මේ විදිහට හදන්න. මුලින්ම කල්පනා කරන්න මේ 130 කියන එකේ තේරුම තමයි මෙන්න මේ විදිහට 130 කියලා ලියන්න පුළුවන්. මේක හරි ලේසි කියන්නේ ඔයා මතක තියාගන්නකෝ 4 වසර 5 වසරදී ඔයාට ලකුණු දුන්නේ මෙන්න මේ විදිහට. 6 වසරෙන් පස්සේ ඔයාට ලකුණු දෙන්නේ මේ විදිහට. දෙකම එකයිනේ. එහෙනම් ඔයාට මේක මේ විදිහට තියෙනම් මේ විදිහට ලියන්න පුළුවන්. මේ විදිහට තියෙනම් මේ විදිහට ලියන්න. දෙකම එකයි. හරි. ඊට පස්සේ ඔයා බලන්න මෙන්න මේ සංඛ්‍යාව භාග සංඛ්‍යාව. හැබැයි මතක තියාගන්න භාග සංඛ්‍යා අපි ওই විදිහට තියන්නේ නැහැ. පුළුවන් තරම් හැකි තරම් සරල කරන්න ඕනේ. එහෙනම් අපිට මේක සරල කරන්න පුළුවන් මේ විදිහට. මෙතන 30 තියෙනවා, මෙතන 100 තියෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට සුළු කරන්න තියෙනවා නම් බෙදන්න තියෙනවා නම් මේකේ අපි පාවිච්චි කරන ලේසි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ ලේසි කෙටි ක්‍රමය තමයි මෙන්න මේ සමාන බිඳුව අපිට කපලා දාන්න පුළුවන්. එහෙනම් කෙලවරේ තියෙන බිඳුවට මේ බිඳුව කපන්න පුළුවන්. බිඳුවර බිඳුව කැඩෙනවා. මේ වෙන්නේ වෙන මුකුත් නෙවෙයි. මේ සංඛ්‍යාවත් අපි 10න් බෙදෙනවා. මේ සංඛ්‍යාවත් 10න් බෙදෙනවා. අන්න ඒ දේ තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ 30 කියන එක 10න් බෙදුවාම කියන්නේ 3. ඒක තමයි මේ ඉතුරු. 100 කියන එක 10න් බෙදුවාම එන්නේ 10. ඒක තමයි මේ ඉතුරු. ඊට පස්සේ ආ බලන්න මෙතන තියෙන 3යි මෙතන තියෙන 10යි බෙදන්න ඉලක්කමක් තියෙනවද? දෙකම බෙදන්න පුළුවන් ඉලක්කමක් තියෙනවා. නෑ. එහෙමනම් අපි අවසාන පිළිතුර හැටියට භාග සංඛ්‍යාව හඳුරගන්නවා 10න් 3යි කියලා. එහෙනම් දරුවනේ මේකට අපි කියන්නේ ප්‍රතිශතය, මේකට අපි කියන්නේ භාග සංඛ්‍යාව. හරි. මම තව උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපිට දෙනවා 150 කියලා. මේකට අපි කියන්නේ ප්‍රතිශතය. මේ ප්‍රතිශතය අපිට කියනවා භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න. එවනම් අපි මුලින්ම කරන්නේ මොකක්ද? මෙන්න මෙතන 100 ලියලා මෙතන 50 ලියනවා. එහෙනම් 100ට 50 අපි ලියනවා 100න් 50 කියලා. ඊළඟට අපි කරන්නේ හැකි තාක් දුරට සරල කරනවා. ඔයාලට පුළුවන් තරම් උපරිම විදියට මේක සරල කරන්න. එහෙනම් ඔයාලට මේක ලේසියෙන් සරල කරන්න පුළුවන් මේ විදියට. මේ බිඳුවට මේ බිඳුව කපනවා. හරියට 10න් බෙදුවා වගේ. ඊළඟට ඔයා බලන්න මෙතන ඉතිරුනේ 10, මෙතන ඉතිරුනේ 5. එහෙනම් මේ 10යි 5යි දෙකම බෙදන්න පුළුවන් ඉලක්කමක් තියෙනවා. ඔව්. ඔයාට මේ දෙකම බෙදන්න පුළුවන් පරිදි. එහෙමනම් මේක 5න් බෙදන්න. එතකොට ආ බලන්න 5 5න් බෙදනවා. එහෙනම් 5 5න් බෙදුවාම ඉතිරි වෙන්නේ 1. 10 බෙදනවා 5න්. එහෙනම් 10ට 5 2යි. එහෙමනම් අවසාන පිළිතුර එන්නේ 2න් 1. ඔන්න ඔය විදියට තමයි අපි ප්‍රතිශතයක් භාග සංඛ්‍යාවක් කරන්නේ. හරි. මම මෙන්න මෙතනදී මේ කොටසේදී ඔයාලට මුලින්ම කියලා දුන්නා ප්‍රතිශතයක් කියලා කියන්නේ 100න් දැක්වීමක් කියලා කිව්වා. ඊළඟට මම මේ ප්‍රතිශතවල තියෙන සලකුණ එහෙම නැත්නම් සංකේතය ඔයාලට කියලා දුන්නා. ඒ කියන්නේ ප්‍රතිශත කියන සලකුණ මෙන්න මේක. එහෙම නැත්නම් සංකේතය මේක.
ඊළඟට මම ඔයාලට ඉගන්නුවා භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද? ප්‍රතිශතයක් භාග සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා ඉගන්නුවා. හරි. මම දැන් ඊළඟ කොටසට යනවා දශම සංඛ්‍යා සම්බන්ධයෙන් තියෙන එක. හරි. මෙන්න මෙතෙන්දී ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දශම පාඩමේ තියෙන ප්‍රධානම කොටස. එතකොට ඔයා දැන්ටමත් දශම පාඩම ඉගෙනගෙන ඇත්තේ. එතකොට අපිට හරියටම මේක උගන්වන්න තියෙන ප්‍රතිශත කොටස. ඒ කියන්නේ මම මේකෙදි කරන්නේ ඔයාට ප්‍රතිශත කියන කොටසනේ උගන්වන්නේ. නමුත් මම මෙන්න මෙතෙන්දී ඔයාට ප්‍රතිශත කියන එක විතරක් උගන්වන්න යන්නේ නැහැ. හේතුව තමයි මම මේ ප්‍රතිශත කියන කොටසම ඉගෙනුවොත් ඔයාට අර දශම කොටසෙදි මේක පැටලෙන්න පුළුවන්. ඒ හින්දා මම දශම පාඩමේ තියෙන සරල කොටසකුත් උගන්වගෙනම තමයි මම ප්‍රතිශත කියන කොටසට එන්නේ. හරි. දරුවනේ මෙන්න මේ කාරණේව හොඳට තේරුම් ගන්න. අපි හිතමු ඔයාට භාග සංඛ්‍යාවක් දෙනවා මෙන්න මේ වගේ එකක්. 10න් 2 කියන භාග සංඛ්‍යාව දෙනවා. ඔයාට මේක පරිවර්තනය කරන්න කියනවා. මේක පරිවර්තනය කරන්න කියනවා දශම සංඛ්‍යාවකට. එහෙමනම් භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කිව්වොත් ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට. හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉර යට එහෙම නැත්නම් මේ හරේ තියෙන සංඛ්‍යාව 10 වුණා. ඔයාට මේක ලේසියෙන්ම දශමයක් කරන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කෙටි ක්‍රමය තමයි ළමයි මේ උඩ තියෙන ඉලක්කම ඒ විදිහටම ලියන්න. කිසිම වෙනසක් කරන්න එපා ඒ විදිහටම ලියන්න. ඊට පස්සේ ඔයා බලන්න මේ පල්ලෙහා තියෙන සංඛ්‍යාව 10නේ. මේ 10 තියෙන ඉලක්කමට බිංදු කීයක් තියෙනවද? බිංදු 1. එහෙමනම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙතන තමයි අපි හිතන්නේ දශම තිත තියෙන්නේ. දශම තිත තියෙන්නේ මෙතනයි කියලා හිතන්නේ. අයි මේක පූර්ණ සංඛ්‍යාවක්නේ. 2 නම් දශම තිත මෙතන. මෙතන 21 නම් දශම තිත මෙතන. මේක 213 නම් දශම තිත මෙතන. අන්න එහෙමයි හිතන්නේ. එමනම් මෙතන 2 තියෙන්නේ. එමනම් දශම තිත මෙතන. පල්ලෙහා තියෙන්නේ බිංදු 1ක් නම් මේක දශමයක් කරන්න අපි කරන්නේ දශම තිත වම් මත පැත්තට ගෙනියන්න ඕන. ඒ කියන්නේ මෙතන තියෙන බිංදු ගානට හරියන්න තමයි අපි වම් මත පැත්තට ගෙනියන්නේ. ඒ කියන්නේ මෙතන බිංදු 1ක් තින්දා මෙතන තියෙන දශම තිත මෙන්න මෙතෙන්ට ගෙනියනවා. ඊට පස්සේ මේක අපි ওই විදිහට තියන්නේ නැහැ. හැම වෙලේම දශම තිතට කලින් ඉලක්කමක් නැත්නම් අපි බිංදුවක් දානවා. එහෙමනම් දශම සංඛ්‍යාව වෙන්නේ 0.2. ඔන්න ඔය විදිහට ගන්න. එතකොට අපි මේක දශම පාඩමේදී දරුවන්ට උගන්වනවා. එහෙනම් මම මේ කරේ වෙන මොකුත්ම නෙවෙයි භාග සංඛ්‍යාවක් දශමයක් කරනවා. හරි. එතකොට මෙන්න මෙතනදී වා පැහැදිලිව තේරුම් ගන්න මෙන්න මේක භාග සංඛ්‍යාවක් මේක දශම සංඛ්‍යාවක්. හැබැයි මේ දෙන්න 100%ක් සමානයි. ඒ කියන්නේ මෙයා භාග සංඛ්‍යාව මෙයා දශම සංඛ්‍යාව. ඇයි මෙතන සමාන ලකුණු තියෙන්නේ? මේ දෙන්න සමානයි. මට ඕනේ මේ දෙන්න ප්‍රතිශතයක් කරන්න. ඒ කියන්නේ 10න් 2 කියන එක ප්‍රතිශතයක් කරන්න ඕන. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි 0.2 ප්‍රතිශතයක් කරන්න ඕන. මෙන්න මෙතනදී වා පැහැදිලිව තේරුම් ගන්න මෙන්න මේ කාරණේ. මේකට අපි කියන්නේ භාග සංඛ්‍යාවක්. මේකට කියන්නේ දශම සංඛ්‍යාවක්. මේ දෙන්න සමානයි කියලා මම උඩදී පෙන්නුවා. එහෙමනම් ළමයි මම මේක ප්‍රතිශතයක් කරත් මම මේක ප්‍රතිශතයක් කරත් ලැබෙන පිළිතුර 100%ක් සමාන වෙනවා. හැබැයි මෙතන තියෙන වෙනස තමයි මේක භාග සංඛ්‍යාවක් මේක දශම සංඛ්‍යාවක්. හරි අපි යන් ගන්නට යනවා. ඔයාට කිව්වොත් මෙන්න මේ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න කියලා ඔයා කරන්නේ මෙන්න මෙච්චරයි. හරයට ගන්නව 100. එතකොට හරයට 100 ගන්න නම් ඔයා බලන්න මෙන්න මේ 10 කියන එක කීයද ගුණ වෙන්නේ. එමනම් 10 කියන සංඛ්‍යාව යම්කිසි ඉලක්කමකින් වැඩි කරාම තමයි 100 වෙන්නේ. එහෙනම් යම්කිසි ඉලක්කම කියලා කියන්නේ දරුවනේ මෙතන අපිට 10 ගන්න පුළුවන්. ඇයි? 10 වරක් 10 තමයි 100 වෙන්නේ. ඒ වගේම පල්ලෙහා මේ හරේ වැඩි කරපු සංඛ්‍යාවම තමයි අපි ඉහළත් වැඩි කරන්නේ. ඒ කියන්නේ දෙවරක් 10 20. එහෙනම් ඔයා දැන් දන්නවා 100න් 20 කියන්නේ පිළිතුර කීයද? 120යි. මෙන්න මෙහෙම. එහෙනම් අපි මේ මොකද්ද කරේ? භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරා. ඊළඟට දරුවනේ මෙතන තියෙන දශම සංඛ්‍යාව 0.2 කියන එක. මට ඕනේ මේක ප්‍රතිශතයක් කරන්න. එතකොට දරුවනේ ඔයාට මම කිව්ව මෙන්න මෙහෙම කාරණයක්. ප්‍රතිශතයක් කියලා කියන්නේ 100න් දැක්ක.
එහෙනම් 100න් දක්වනවා කියන්නේ අපි හැම වෙලේම 100ට තමයි මේක කියන්නේ. 100න් තමයි ප්‍රකාශ කරන්නේ. ඒක භාග සංඛ්‍යාවක් වුණත්, ඒක දශම සංඛ්‍යාවක් වුණත්, ඒක පූර්ණ සංඛ්‍යාවක් වුණත් අපි ප්‍රතිශතයක් කරන්න නම් හැම වෙලේම 100න් ගුණ කරන්න. ඒ කියන්නේ 100ට ගන්න ඕන කියන එකයි මේකේ තේරුම. 100න් ගුණ කරනවා කියන්නේ 100ට ගන්න ඕන. ඒතර භාග සංඛ්‍යාව අපි මේ 100ට ගත්තා. එහෙනම් මේක භාග සංඛ්‍යාවක් නෙවෙයිනේ. මේක අපි 100ට ගන්නවා කියන්නේ දරුවනේ අපි හැම වෙලෙම දශම සංඛ්‍යාවක් දුන්නොත් ඒක වැඩි කරන්න ඕනේ 100ෙන්. ඔන්න ඔහොමයි කරන්නේ. එච්චරයි මේකේ තියෙන තියරිය. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් දුන්නොත් ප්‍රතිශතයක් කරන්න 100ෙන් වැඩි කරන්න. භාග සංඛ්‍යාවක් දුන්නොත් මෙන්න මේ විදිහට හරය 100ට අරගෙන මේ විදිහට ප්‍රතිශතයක්. හරි. දරුවනේ මෙන්න මෙතන 0.2 වැඩි කරන්න තියෙනවා 100ෙන්. හොඳට මතක තියාගන්න මේ වගේ ගානක් වාට විභාගෙදී ආවොත් මේක දීර්ඝ ක්‍රමයට ගුණ කරන්න එපා. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ කෙටි ක්‍රමයට 100%ක් නිවැරදි පිළිතුර ගන්න. එහෙනම් මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ හරි කෙටි ක්‍රමයක් 100%ක් නිවැරදි. එහෙනම් ඔයාලට 0.2 100ෙන් ගුණ කරන්න තියෙනවා නම් මෙහෙම දෙයක් කරන්න. හොඳට මතක තියාගන්න දරුවනේ මේක අපි දශම පාඩමේදී ළමයිට හොඳට කියලා දෙන පාඩමක්. මේ දශම පාඩමෙත් තමයි මේක හරියටම කියලා දෙන්නේ. දැන් අපි ඉන්නේ ප්‍රතිශතවල. නමුත් ඒ කොටස මේ දශම කොටස වාට කියන්නේ නැතුව ප්‍රතිශත කොටසට ගියොත් වාට හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා තමයි මේ දශම පාඩමේ තියෙන කොටසක් මම දැන් මේ උගන්වගෙන ඉස්සරහට යන්නේ. රයිට්. මෙන්න මේකයි කාරණා. හොඳට මතක තියාගන්න දශමවල අපි 10න් හරි 100න් හරි 1000න් හරි ලක්ෂයෙන් හරි ඒ කියන්නේ 1යි බිඳුත් එක්ක 1.10යි 1.2යි 100යි 1.3යි 1000යි එහෙමනේ කියන්නේ. එහෙමනම් අපි කියන ඕනම සංඛ්‍යාවක් ඒ වගේ සංඛ්‍යාවක් 10න් හරි 100න් හරි 1000න් හරි ඔන්න ඔය වගේ සංඛ්‍යා වලින් බෙදනවා. අපි කරේ දශම තිත වම් මත පැත්තට ගෙනාව බිඳු ගන්නට හරියන්නේ. 10න් බෙදුවා නම් 1යි ගියේ. 100න් බෙදුවා නම් 2ක් ගියේ. 2ක් ගියනවා. 1යි 2යි. එහෙනම් මෙන්න මේ හරිය තමයි දශම තිත කියන්නේ. 1000න් බෙදුවා නම් 3ක් ගියේ. ඒ බෙදනකොට කරන්නේ වම් මත පැත්තට ගියේ. හැබැයි දරුවනේ හොඳට මතක තියාගන්න අපි ಗುಣ කරද්දි කරන්නේ බෙදනකොට කරන්නේ වම් මත පැත්තට ගියේ. හැබැයි ಗುಣ කරද්දි මෙන්න මෙතන තියෙන ಗುಣ කරන්නේ. ಗುಣ කරද්දි අපි කරන්න ඕනේ දශම තිත දකුණු අත පැත්තට ගෙනියන්න ඕනේ. බෙදද්දි වම් මත පැත්තට, ಗುಣ කරද්දි දකුණු අත පැත්තට. ඒ කියන්නේ අපි මේකෙදි කරන්නේ මෙන්න මේ දේ. මම ඔයාලට කිව්වා මෙතන තියෙන සංඛ්‍යාව ඒ විදිහට මෙතන ලියන්න කියලා කිව්වනේ. මෙතන තියෙන සංඛ්‍යාව ඒ විදිහට මෙතනින් ලියලා තමයි අපි දශම තිත ගත්තේ. ඒ වගේම මේකෙදිත් එහෙම කරන්නේ. මෙන්න මෙතන වාට හම්බෙන පළවෙනි සංඛ්‍යාව ඒ විදිහටම ලියන්න. ඒ කියන්නේ 0.2. හැබැයි දශම තිත කියන්නේ නැහැ. ඊට පස්සේ වා දශම තිත තියෙන තැනින් ඇඟිල්ල තියාගන්න. මෙන්න මෙතන. ඒ 0.2 නේ. මෙන්න මෙතන තමයි දශම තිත තියෙන්නේ. එහෙනම් මම එතනින් ඇඟිල්ල තියාගන්න. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන 10 තිබුණා නම් එක බිඳුවයි. නමුත් මෙතන තියෙන්නේ 100. 100 කියන්නේ 0.2යි. එහෙමනම් මේ ඇඟිල්ල තියෙන මේ දශම තිත දෙකක් දකුණට යන්න ඕනේ. ඇයි ಗುಣ කරනකොට අපි යන්නේ දකුණට. එවනම් එකක් යනවා. 2යි. තව එකක් යන්න ඕනේ. තව එකක් යන ඉලක්කම් නැත්තම් බිඳු ගන්න පුළුවන්. එහෙනම් මම මෙතන බිඳුවක් දාලා තව එකක් මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියා කියන්නේ දශම තිත තිව්ව කියන්නේ මේ සංඛ්‍යාව අපි සලකන්නේ 20 කියලා. 0.20 කිව්වත් එකයි. ඉස්සරහට බිඳුවක් ආව කියලා වටිනාකම මේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි මෙන්න මෙතනයි දශම තිත තියන්නේ. එහෙමනම් අපිට මෙතන ගන්න පුළුවන් 100ට 20යි කියලා. එහෙනම් 0.2යි බිඳුව කිව්වත් 20, නිකන් 20 කිව්වත් එකයි. එහෙනම් මට මේක බිඳුව ලිව්වත් එකයි, නැතත් එකයි කියලා කියන්න පුළුවන්. එහෙමනම් අපිට උත්තරේ ආවේ මෙතනත් 120, මෙතනත් එන්නේ 120. මේක මේ විදිහට සමානුනේ දරුවනේ. මෙන්න මේ දෙක සමානුනේ. මට ඒක ඔප්පු කරගන්න අවශ්‍ය වුණා මේ දෙකම එකක්. එහෙමනම් ප්‍රතිශතයක් කරොත් ඒ ලැබෙන පිළිතුර 100%ක් සමාන වෙනවා. එහෙනම් මෙන්න මෙතෙන්දී දරුවනේ හොඳට මතක තියාගන්න මම එක ළඟට ගත්තා භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ, දශම සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ කොහොමද කියලා මම මෙතෙන්දී ගන්නවා. හරි. අපි තව උදාහරණයකට යමු. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන එක. හරි. ඔයාලට මේකේ තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක රිවයින්ඩ් කර බලන්න පුළුවන්. ඒකයි මම මේ අමාරු පාඩම ඔයාලට බලන්න පුළුවන් වෙන විදියට YouTube එකට දාන්න. එතකොට ඔයාලට මගේ අනිකුත් වීඩියෝස් බලන්න පුළුවන්. ගණිතය හරි ලේසි කියන YouTube channel එකට යන්න.
එහෙම ඒ channel එකට ගියොත් මගේ අනිකුත් වීඩියෝස් බලන්න පුළුවන්. ඒ කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම සියලුම වීඩියෝස් මම ඒ channel එකට විතරයි දාන්නේ. ගණිතය හරි ලේසි කියන YouTube channel එකට විතරයි. වෙන කිසිම channel එකකින් මගේ වීඩියෝස් බලන්න බෑ. හරි. අපි යන් ඊළඟ එකට. අපි හිතමු උදාහරණයක් හැටියට ඔයාලට මෙන්න මෙහෙම එකක් දෙනවා. 0.3 කියලා දෙනවා. එතකොට දරුවනේ බලන්න මෙන්න මේ සංඛ්‍යාව අපි කියන්නේ මේක දශම සංඛ්‍යාවක්. ඔයාට කියනවා මේක ප්‍රතිශතයක් කරන්න. ප්‍රතිශතයක් කරනවා කියලා කියන්නේ අපි දශම සංඛ්‍යාවක් නම් අපි කරන්නේ මේක 100ෙන් බෙදලා. මෙන්න මේ විදිහට 100ෙන් බෙදලා. 100ෙන් වැඩි කරනකොට ඔයාට පිළිතුර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මුලින් තියෙන මේ සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම ලියන්න. බිංදුව තියෙනවා, 3 තියෙනවා, 2 තියෙනවා. ඊළඟට දශම තිත තියෙන තැනින් ගිහිල්ලා ඇඟිල්ල තියාගන්න. මෙන්න. ඔය බෙදන්න ඕනේ කීයෙන්ද? බෙදන්න ඕනේ 100. 100 කියලා කියන්නේ බිංදු දෙකක්. එනම් දශම ස්ථාන දෙකක් දකුණට යන්න ඕනේ. 1යි 2යි. මෙන්න මෙතනින් නවතිනවා. ඒ කියන්නේ 132යි. මේක හරි ලේසි. අපි හිතමු තව උදාහරණයක් අරගෙන 1.25 තියෙනවා. මේක ඔයාලට ප්‍රතිශතයක් කරන්න කියලා කියනවා. එහෙනම් ප්‍රතිශතයක් කරනව නම් ළමයි අපි කරන්න ඕනේ මොකක්ද? 100ෙන් ගුණ කරන්න. 100ෙන් ගුණ කරනවා නම් මෙතන තියෙන ඉලක්කම් ටික ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ 1 2 5. ඊළඟට දශම තිත තියෙන තැනින් ඇඟිල්ල තියාගන්න. ගුණ කරන්න ඕනේ 100ෙන් දශම ස්ථාන දෙකක් දකුණට යනවා. 1යි 2යි. එමනම් මේකේ පිළිතුර 100ට 125යි කියලා එනවා. ඔන්න ඔය විදිහට තමයි අපි දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නේ. හරි. මෙන්න මෙතෙන්දී අපි කතා කරා දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන විදිහ අපි මෙතෙන්දී දැන් සාකච්ඡා කරා. එහෙනම් දැන් අපි ඊළඟට කතා කරන්න ඕනේ ප්‍රතිශතයක් කොහොමද දශම සංඛ්‍යාවක් කරන්නේ? ඒ කියන්නේ මේක අනිත් පැත්ත. දැන් අපි කතා කරේ දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරනවා. දැන් කතා කරන්න හදන්නේ මෙන්න මේ ප්‍රතිශතය කොහොමද දශමයක් කරන්නේ. එහෙනම් ඒක තමයි ඔයාට දැන් කියලා දෙන්න හදන්නේ. හොඳට මතක තියාගන්න දරුවනේ ඔයාට මෙන්න මේ විදිහට 132 කියන ප්‍රතිශතය දුන්නොත් මේක දශම සංඛ්‍යාවක් කරන්නේ මෙන්න මේ විදිහට. මේක හරි ලේසි. හරිද? ක්‍රමය හරියට බලාගෙන ඉන්න ඒ ක්‍රමයට ගන්න හදන්න. මෙන්න මෙතන 132 කියලා ප්‍රතිශතය දීලා තියෙනවා. ඔයාට කියන්නේ මේක දශම සංඛ්‍යාවක් බවට හරවන්න. එහෙම නම් අපි මුලින්ම කරන්නේ මෙන්න මෙහෙම. 132 මේ විදිහට ලියා ගන්න. 132. ඔන්න ඔය විදිහට ලියා ගන්න. ඊට පස්සේ බලන්න දරුවනේ මෙතන 132 නේ තියෙන්නේ. මේකේ ඇත්තම තේරුම තමයි 32 කියන එක 100ෙන් බෙදන්න. එහෙම බෙදුවොත් ඔයාලට මේක දශමයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් මේක බෙදන්නේ හරි කෙටි ක්‍රමයකට. හරි ලේසි ක්‍රමයකට. ඒ කියන්නේ අපි මෙන්න මෙතන ඉර උඩ තියෙන සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම ලියනවා. ඒ කියන්නේ 32 කියන එක. ඊට පස්සේ බලන්න දරුවනේ මේ 32 කියන එක බෙදන්න තියෙන්නේ 100. 100 කියන එකට බිංදු දෙකක් තියෙනවා. බිංදු දෙකක් තියෙනවා කියන්නේ දශම ස්ථානය වම් මත පැත්තට දෙකක් එන්න ඕනේ. ඇයි බෙදීමේදී අපි කරන්නේ වම් මත පැත්තට, ගුණ කිරීමේදී කරන්නේ දකුණට. එහෙමනම් අපි මෙතන තියෙන 100 නම් බිංදු දෙකක් තියෙනවා. දශම තිත දෙකක් වම් මත පැත්තට එන්න ඕනේ. එහෙනම් 32 කියන එකේ දශම තිත තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි දශම තිත තියෙන්නේ. 100 බෙදනවා කියන්නේ දෙකක් වම් මත පැත්තට එනවා. 1යි 2යි. මෙන්න මෙතෙන්ටයි එන්නේ. ඒ කියන්නේ 0.3යි දෙක. ඒක නේද දරුවනේ මෙතන. මේක. එතකොට මේ තියෙන ප්‍රතිශතේ මේ තියෙන ප්‍රතිශතය. එහෙනම් මම මෙතන කරේ මොකද්ද? දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරා. මෙතන කරේ මොකද්ද? ප්‍රතිශතය දශම සංඛ්‍යාවක්. මම ඊළඟ ගානක් හදලා වාට පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා 125. 100ට 125. හොඳට මතක තියාගන්න දරුවනේ. අර සමහර දරුවෝ හිතනවා ප්‍රතිශත කියන එකේ උපරිම යන්න පුළුවන් 100ට විතරයි කියලා. අය අපි සාමාන්‍යයෙන් දන්නවා ගණිතයේ පේපරේට ගන්න පුළුවන් උපරිම ලකුණ කීයද? 100න් 100. ඔයාලට කවදාවත් 100න් 105ක් ගන්න බෑනේ. හැබැයි මතක තියාගන්න මේ පේපරේට එහෙම වුණාට අපි ප්‍රතිශත සම්බන්ධයෙන් කතා කරනකොට 100ට වඩා වැඩි ඉලක්කම ප්‍රතිශත වලට එන්න පුළුවන්.
ඒ කියන්නේ 100ට 125, 100ට 2000, 100ට 5000 ඕන ගානක් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ගණන් පේපරේට අපි කියන්නේ ගන්න පුළුවන් උපරිම ගාන කීයද? 100න් 100. ඒක වෙනම කාරණා. හැබැයි මෙතන 100ට වඩා වැඩි ඉලක්කමක් තියෙන්න පුළුවන් ප්‍රතිශතවල ගාන වැරදි නෑ. ගාන 100%ක් හරි. හරි. එහෙමනම් මෙන්න මෙතන 100ට 125 කියනවා. මේක වාට දශම සංඛ්‍යාව බවට හරවන්න කියලා කියනවා. එහෙම වුණොත් කරන්න ඕනේ මේ විදිහට. මේක ලියා ගන්නවා 100න් 125. ඊළඟට අපි කරන්නේ 125 100න් බෙදන්න හදන්නේ. එහෙමනම් 125 ඒ විදිහටම ලියා ගන්න. මෙන්න මේ විදිහට. 125 100න් බෙදනකොට 100ට බිංදු කීයයිද? 2යි. එහෙනම් මෙතන තියෙන දශම ස්ථානය බිංදු ගන්නට හරියන්න වම් අත පැත්තට එන්න ඕනේ. 1යි 2යි. එහෙනම් පිළිතුර එන්නේ 1.25. ඒ පිළිතුර තමයි මෙන්න මෙතන. එහෙනම් දරුවනේ අපි දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන විදිය කිව්වා. ප්‍රතිශතය දශම සංඛ්‍යාවක් කරන විදිය කිව්වා. හරි. එතකොට මම මේ ප්‍රතිශත පාඩමේදී මම ඔයාලට මුලින්ම කිව්වේ ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. එහෙනම් ප්‍රතිශතයක් කියලා කියන්නේ දරුවනේ 100න් දැක්වීම. දෙවෙනි කාරණේ මම ඔයාලට කිව්වා ප්‍රතිශත සලකුණ මෙන්න මේක කියලා කිව්වා. තුන්වෙනි කාරණේ මම ඔයාලට කිව්වා ප්‍රතිශතයක් අපිට ලියන්න පුළුවන් භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 100ට ලකුණ දාලා ලියන්නත් පුළුවන් කියලා කිව්වා. හරි. ඊළඟට මම ඔයාලට කියලා දුන්නේ භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ? ප්‍රතිශතයක් කොහොමද භාග සංඛ්‍යාවක් කරන්නේ කියලා කිව්වා. ඊළඟට මම අන්තිමටම දැන් ඔයාලට කිව්වේ දශම සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් කරන්නේ? ප්‍රතිශතයක් කොහොමද දශම සංඛ්‍යාවක් කරන්නේ කොහොමද කියලා මම කිව්වා. මෙන්න මේක තමයි අපි ප්‍රධාන වශයෙන් ප්‍රතිශත පාඩමේදී ඉගෙන ගන්න ඕන දේ. දරුවනේ ප්‍රතිශත සම්බන්ධයෙන් තියෙන තියරි කොටස අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා දැන් අවසන්. ඊළඟට අපි යන්නේ ওই ප්‍රතිශත වල තියෙන අමාරුම කොටසට. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ විදිහට විභාගෙදී ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. මොකක් හරි සිද්ධියක්. ඒ කියන්නේ මොකක් හරි කතාවක් කියලා ඒ ප්‍රමාණ ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රතිශතයක් විදියට කොච්චරද? එහෙම නැත්නම් ඒ ප්‍රමාණ භාග සංඛ්‍යාවක් විදියට කොච්චරද? එහෙම නැත්නම් ඒ ප්‍රමාණ දශම සංඛ්‍යාවක් විදියට කොච්චරද කියලා අහන්න පුළුවන්. එහෙමනම් මම දැන් උගන්වන්න හදන්නේ සරල උදාහරණයක් අරගෙන ඒ සරල උදාහරණය ඇසුරෙන් ප්‍රතිශත ටික උගන්වන්නයි හදන්නේ. රයිට්. මේක හොඳට බලන්න, මේක පැහැදිලිවම තේරුම් ගන්න. එහෙම නැත්නම් ඔයාලට විභාගෙදී මේ ප්‍රතිශත කියන ගැටලුව අමාරු වෙන්න පුළුවන්. හරි. අපි හිතමු උදාහරණයක් විදියට කිසියම් පාසලක අපි එක්තරා පන්තියක් ගන්නවා. අපි හිතමු 7A කියන පන්තිය කියලා හිතමු. මෙන්න මේ 7A කියන පන්තිය ගන්නවා. මේ 7A කියන පන්තියේ ඉන්නවා මුළු ළමයි 50. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පාසලේ 7A කියන පන්තියේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. අපි හිතමු මේ පාසල මිශ්‍ර පාසලක් කියලා හිතමුකෝ. එහෙනම් මිශ්‍ර පාසලක් නම් මේ දුන්නේ අපිට මුළු ළමයි. එතකොට මෙන්න මේ මුළු ළමයි අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. කට්ටියක් අපි කියනවා පිරිමි ළමයි, කට්ටියක් අපි කියනවා ගැහැණු ළමයි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ පිරිමි ළමුන් සංඛ්‍යාව 20ක් කියලා කියනවා. එහෙමනම් ඔයාලට ගැහැණු ළමයි සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඇයි? මුළු ළමයි සංඛ්‍යාව 50ක් නම් පිරිමි ළමයි ගණන 20ක් නම් ගැහැණු ළමයි ගාන 30ක් වෙන්න ඕන. ඇයි 20යි 30යි නේ 50 වෙන්නේ. හරි. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය මෙන්න මේකයි. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය 7A කියන පන්තියේ සිටින පිරිමි ළමයි ගණන මුළු ළමයි ගණනෙන් භාග සංඛ්‍යාවක් විදියට දක්වන්න. එහෙම කිව්වොත් ඔයා මේක නිරූපණය කරන්න ඕනේ මෙන්න මේ විදියට. ඔයා කල්පනා කරන්න මේක භාග සංඛ්‍යාවක් විදියට දක්වනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හරයයි ලවයයි කියලා දෙකක් තියෙනවා. එහෙනම් අපි භාගවල තියරියක් විදියට කියනවා සාමාන්‍යයෙන් මෙන්න මේ හරය කියන එකට අපි දාන්නේ විශාල සංඛ්‍යාව. එතකොට අපි ඒක තමයි තියරිය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන එක. එහෙමනම් ඔයා බලන්න මෙන්න මේ පාසලේ ඉන්න මුළු ළමයි ගාන කීයද? මුළු ළමයි කීයක් ඉන්නවද ළමයි? 50ක් ඉන්නවා. එහෙමනම් අපි මෙන්න මෙතන 50 කියලා. මෙන්න මේ ළමයි 50ගෙන්
කොච්චර පිරිමි ළමයි ඉන්නවද? අන්න ඒ පිරිමි ළමයි සංඛ්‍යාව තමයි ළමයි අපි ඊය උඩට දාන්නේ. එහෙමනම් අපි මෙන්න මෙතන 20යි කියලා කියනවා. එතකොට අපි මේ කරේ මොකක්ද? පාසලේ 7A කියන, ඒ කියන්නේ පාසලේ තියෙන 7A කියන පන්තියේ ඉන්න මුළු ළමයිගේ පිරිමි ළමයි කොච්චරක් ඉන්නවද කියලා භාග සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරා. ඒ කියන්නේ මේක අපි ලිව්වේ 50න් 20 කියලා. හැබැයි දරුවනේ මේ 50න් 20 කියන එක අපිට මීට වඩා සරල කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. ඔව් අපිට මේක සරල කරන්න පුළුවන්. එහෙමනම් අපි මේක සරල කරන්නේ මේ බිඳුවට මේ බිඳුව පමණයි. ඒතර බලන්න ඉතිරි වෙන්නේ මොකද්ද? මෙතන 5 මෙතන 2. මේක මීට වඩා සරල කරන්න බෑ. එහෙනම් අපි අවසාන පිළිතුර 5න් 2යි කියලා කියනවා. මේක තමයි පාසලේ සිටින 7A කියන පන්තියේ ඉන්න මුළු ළමයි සහ පිරිමි ළමයි අතර තියෙන භාග සංඛ්‍යාව. අනුපාතයක් කියලා කියන්න බෑනේ. භාග සංඛ්‍යාව. ඒ කියන්නේ 5න් 2යි. මේකේ තේරුම තමයි ඒ පන්තියේ මුළු ළමයි 5ක් ඉන්නවා නම් දෙන්නේ පිරිමි ළමයි. ඒකයි මේ 5න් 2 කියලා කියන්නේ. ඔයගෙන් නිකන් හරි ඇහුවනම් මෙන්න මේ පන්තියේ ඉන්න ගැහැණු ළමයි සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට කියනවා. එහෙම වුණොත් දරුවනේ අපි ඒ විදිහටමයි ලියන්නේ. ඉර යටට ගන්නවා 50. ඉර උඩට ගන්නවා ගැහැණු ළමයි සංඛ්‍යාව. ගැහැණු ළමයි සංඛ්‍යාව කියන්නේ 30යි. මෙන්න මෙතන තියෙනවා. එහෙමනම් අපිට මේක සරල කරන්න පුළුවන්. බිඳුවන බිඳුව කපන්න පුළුවන්. එහෙනම් පිළිතුර එන්න ඕනේ 5න් 3යි. එතකොට ඔන්න බලන්න මුළු ළමයි 5ක් ඉන්නවා පිරිමි ළමයි 2යි. මුළු ළමයි 5ක් ඉන්නවා ගැහැණු ළමයි 3යි. හරිනේ 3යි 2යි කියද 5යි. ඒ කියන්නේ මුළු ළමයි. එහෙනම් මේකට අපි කියනවා භාග සංඛ්‍යාවක් විදිහට. එහෙනම් අපිට විස්තරයක් දුන්නාම ඒ විස්තරයේ ඇතුලේ අහන ප්‍රශ්න වලට අපිට භාග සංඛ්‍යාවක් විදිහට උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ඔයාගෙන් අහන්නේ මේ පාසලේ ඉන්න පිරිමි ළමයි භාග සංඛ්‍යාවක් විදිහට නෙවෙයි. ඔයාගෙන් අහන්නේ අපි හිතමු ප්‍රතිශතයක් විදිහට නම්. ඔයා මේක ප්‍රතිශතයක් කරන්න ඕනේ මුලින්ම මේ විදිහට භාග සංඛ්‍යාවක් විදිහට ලියාගෙන මේක සරල කරගන්න. ඊට පස්සේ ඔයාලට මේක ප්‍රතිශතයක් කරන්න නම් ඔයා නීතිය දන්නවා. ඉර යටට එන්න ඕනේ 100. ඔයා බලන්න මෙන්න මෙතන 100 නෙවෙයි තියෙන්නේ මෙතන 5. එහෙනම් 5 100 වෙන්නේ කොහොමද? මං කලින් වතාවකත් ඔක කිව්වා, කලින් ගානකත් කිව්වා 5 20ෙන් වැඩි වුණාම තමයි 100 වෙන්නේ. එහෙනම් 5 20 100. ඉර යට 20ෙන් වැඩි කරනවා නම් ඉර උඩත් 20ෙන් වැඩි කරනවා. මෙන්න මේ විදිහට වැඩි කරන්නේ. එහෙම වුණොත් අපිට ගන්න පුළුවන් 2 20ෙන් වැඩි කරොත් 40යි. එහෙමනම් 100ෙන් 40 තියෙන්නේ. එහෙනම් අපිට මේක ප්‍රතිශත සලකුණ දාලා ලියන්න පුළුවන්. මෙන්න මේ පන්තියේ ඉන්න පිරිමි ළමයි ගණන 140යි. එහෙනම් අපිට පුළුවන් ඒ වගේ ගැහැණු ළමයි ගානක් හොයන්න පුළුවන්. එහෙනම් ගැහැණු ළමයි ගාන හොයනවා නම් අපි කරන්නේ මෙන්න මෙතන 100 ගන්න ඕනේ. එතකොට ඔයා බලන්න 5 කීයෙන් වැඩි කරාමද 100 වෙන්නේ. එහෙනම් 5 20ෙන් වැඩි කරොත් තමයි 100 වෙන්නේ. අයි 5 20 100යිනේ. එහෙමනම් උඩ සංඛ්‍යාවත් වැඩි කරන්න 20ෙන්. අයි පල්ලෙහා වැඩි කරන්නේ 20ෙන් නම් 20ෙන්. 30ෙන් නම් 30ෙන්. ඒ වගේ වැඩි කරන්න. එහෙමනම් 3 වරක් 20 මෙතන එනවා 60. එහෙනම් ඔයාලට මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් 100ට 60. එතරම් බලන්න 60යි 40යි එකතු කරලා කීයක් එනවද? 100ක් වෙනවා. එමනම් මෙන්න මේ පන්තියේ ඉන්න පිරිමි ළමයි සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට 140යි. මෙන්න මේ පන්තියේ ඉන්න ගැහැණු ළමයි සංඛ්‍යාව ප්‍රතිශතයක් විදිහට 160යි. ඔන්න ඔය විදිහටයි දරුවනේ අපි මේ ගාන විසඳන්නේ. නිකන් හරි ඔයාට මේක දශම සංඛ්‍යාවක් විදිහට ප්‍රකාශ කරන්න කිව්වොත් සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රශ්න නම් අහන අඩුයි. අපි හිතමු නිකන් හරි ඇහුවා කියලා. ඒ කියන්නේ මේ 7A කියන පන්තියේ ඉන්න පිරිමි ළමයි ගාන මුළු සංඛ්‍යාවේ දශම සංඛ්‍යාවක් විදිහට ප්‍රකාශ කරන්න කිව්වොත් ඔයා කරන්නේ මෙන්න මේ ප්‍රතිශතය ගන්න. මේ ප්‍රතිශතයේ තියෙන දරුවනේ මෙන්න මේ විදිහටනේ 100ට 40. එහෙමනම් අපි කරන්නේ මේක දශම සංඛ්‍යාවක් බවට පත් කරනවා. බිඳුවට බිඳුව කැපෙනවා. මෙතන තියෙනවා 4, මෙතන තියෙනවා 10. එහෙමනම් මම කියලා තියෙනවා මේක අපිට බෙදන්න හරි ලේසි. හරිද? මේක බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට.
ඉර උඩ ඉතිරි උනේ 4 මෙතන 10. එහෙනම් මම 4 ඒ විදිහටම ලියුවා. ඔබ බලන්න ඉර යට ඉතිරි වෙලා තියෙන්නේ බිඳුව විතරයි. එක බිඳුවක් නම් මෙතන තියෙන දශමතිත මෙතනට එනවා. එහෙමනම් දශම සංඛ්‍යාවක් විදිහට 0.4යි කියලා ගන්නවා. එහෙනම් පිරිමි ළමයි සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට තමයි 0.4. එහෙනම් අපෙන් ගැහැණු ළමයි සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් විදිහට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෙතන අපි ප්‍රතිශතය ලියා ගන්න 100න් 60. ඊළඟට ඔයාලට මේක මෙන්න මේ විදිහට දශමයක් කරන්න පුළුවන්. බිඳුවන බිඳුව කැපෙන. මෙතන ඉතිරි වෙන්නේ 6, මෙතන ඉතිරි වෙන්නේ 10. එhmenan 6 ලිව්වා. 10ට බිඳුව 1යි. දශම ස්ථානයක් මෙතනට එනවා. 1. එහෙනම් පිළිතුර එන්නේ 0.6යි. ඔන්න ඔය විදිහට තමයි දරුවනේ අපි ඕක ගාන විසඳන්න ඕනේ. එහෙනම් බලන්න මම අයිමත් ප්‍රශ්නය පොඩ්ඩක් ඔයාලට හඳුන්වලා උත්තර ටික කියන්නම්. මුලින්ම ඔයාලට මේකේ දුන්නේ එක්තරා පාසලක 7A ශ්‍රේණියේ ඉන්න මුළු ළමයි සංඛ්‍යාව දුන්නා. මුළු ළමයි සංඛ්‍යාව කීයද ළමයි? 50යි. ඊට පස්සේ මෙන්න මේ මුළු ළමයි ප්‍රමාණය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. පිරිමි ළමයිනුයි ගැහැණු ළමයිනුයි. ඒ කියන්නේ මේක මිශ්‍ර පාසලක් නිසා. එහෙනම් මෙතන ආවා අපිට පිරිමි ළමයි 20 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගැහැණු ළමයි 30 දෙනෙක් ඉන්නවා කියලා ආවා. ඔයාගෙන් විභාගෙදී අහන ප්‍රශ්නය මෙතන ප්‍රශ්න තුනකට පිළිතුරු තියෙනවා. ඔයාගෙන් අහන ප්‍රශ්නය භාග සංඛ්‍යාවක් විදිහට ප්‍රකාශ කරන්න නම් හැම වෙලෙම අපි ඉර යටට දානවා මුළු ප්‍රමාණය. ඉර උඩට දාන්නේ අහන ප්‍රශ්නේ. ඒ කියන්නේ පිරිමි ළමයි ගැන අහනව නම් පිරිමි ළමයි. ගැහැණු ළමයි ගැන අහනව නම් ගැහැණු ළමයි. ඉර යටට හැම වෙලෙම ඉන්නේ මුළු ළමයි නේ. එහෙනම් අපි මේ විදිහට ලියනකොට අපි කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට පිළිතුර ප්‍රකාශ කරනවා. හැබැයි මතක තියාගන්න අපි භාග සංඛ්‍යාවක් විදිහට ප්‍රකාශ කරනවා නම් හැම වෙලෙම සරල කරන්න ඕනේ. ඒ කියන්නේ 50න් 20 කියන එක ඔයාලට මේක සරල කරන්න පුළුවන්. බිඳුවර බිඳුව කැපුණා. එමනම් මෙතන 5න් 2යි කියලා ගන්න පුළුවන්. එහෙනම් භාග සංඛ්‍යාවක් විදිහට උත්තරේ තමයි ළමයි 5න් 2. මේකේ භාග සංඛ්‍යාවක් විදිහට උත්තරේ 5න් 3. හැබැයි ඔයාගෙන් පිළිතුර ඉල්ලන්නේ ප්‍රතිශතයක් විදිහට නම් අපි මෙන්න මෙතන හරය 100 කරගන්න. එහෙනම් 100 කරගන්න අපි මේක 20ෙන් බැරි කරා මේකත් 20ෙන් බැරි කරා පිළිතුර කීයක් ආවද 140යි කියලා. ඒ වගේ අපි මේ ගැහැණු ළමයි ගානක් ප්‍රතිශතයක් කරා. එතෙන්දී අපිට පිළිතුර ආවා 160යි කියලා. එමනම් මේක තමයි භාග සංඛ්‍යාවක් විදිහට උත්තරේ මේක තමයි ප්‍රතිශතයක් විදිහට උත්තරේ. එහෙනම් මේ ප්‍රශ්නේම ඔයාගේ දශම සංඛ්‍යාවක් විදිහට උත්තරේ යවුවොත් ළමයි මෙන්න මේ විදිහටයි ගන්න. මෙන්න මේ විදිහටයි ගන්න. එහෙනම් මෙන්න මෙතෙන්දී තේරුම් ගන්න අපිට මේ වගේ ඕනෑම සිද්ධියක් අපි මේවලට කියන සිද්ධියක් දෙන කියනවා සිද්ධිය තේරුම් අරගෙන ප්‍රතිශත දැනුම අපි භාවිතා කරා. එහෙනම් ප්‍රතිශත දැනුම භාවිතා කළා තමයි මෙතන ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. එහෙනම් මේ වගේ සිද්ධියක් පාට විසදලා උත්තර ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මුලින්ම තේරුම් ගන්න මෙන්න මේ කාරණේ ප්‍රතිශතයක් කියලා කියන්නේ 100ෙන් දැක්වීමක්. එහෙනම් 100ෙන් දැක්වීමක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න ඕනම දෙයක් 100ෙන් කොච්චරද කියන එක ප්‍රකාශ කරන එක. එතකොට අපිට හුඟක් වෙලාවට විභාගෙදී මේ 100ෙන් දැක්වීමට දෙන්නේ එක්ක භාග සංඛ්‍යාවක් එක්ක දශම සංඛ්‍යාවක් ඔන්න ඔය විදියට අවස්ථාවක් තමයි දෙන්නේ. එhmenan මේකෙදී හුඟක් වෙලාවට මතක තියාගන්න භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන විදිය අහන්න පුළුවන්. ප්‍රතිශතයක් භාග සංඛ්‍යාවක් කරන විදිය අහන්න පුළුවන්. ඊළඟට දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන විදිය අහන්න පුළුවන්. ප්‍රතිශතයක් දශම සංඛ්‍යාවක් කරන්න අහන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ සිද්ධියක් දීලා එක්ක භාග වලින් උත්තරය අහන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිශත වලින් උත්තරය අහන්න පුළුවන්. එහෙම නැත්නම් දශම විදියට උත්තරය අහන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි කියන්නේ ප්‍රතිශත පාඩමේ තියරි කොටස. එතකොට ඔන්න ඔය කාරණේ පැහැදිලිව තේරුම් ගත්තොත් ප්‍රතිශත පාඩමේ අහන විභාගයේදී අහන ප්‍රශ්නයට සම්පූර්ණ එහෙම නැත්නම් මුළු ලකුණු ගන්න පුළුවන් වෙයි. හරි. එහෙමනම් මේ වගේ ඔයාලට බලන්න පුළුවන් 7 ශ්‍රේණියට අදාළ අනිකුත් වීඩියෝස් බලන්න පුළුවන්. එතකොට ඒක බලන්න ඔයා කරන්න ඕනේ ගණිතය හරි ලේසි කියන YouTube channel එකට ගිහිල්ලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එතන තියෙනවා bell icon එකක් ඒ කියන්නේ bell icon එක ක්ලික් කරොත් ඔයාලට notification එකක් එවි. මම අලුත් වීඩියෝ එකක් දැම්මොත් මෙන්න මෙහෙම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන් කියලා ඔයාලට notification එකක් එන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් මේක හදන්නේ කොහොමද ඒ කාරණා මොකක් හරි ආවොත් ඔයාලට වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න පුළුවන්. හරි. එහෙනම් ඔයාලන්ගේ මොන හරි තව අලුත් දෙයක් දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් වීඩියෝ එක බැලුවට පස්සේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න පුළුවන්. එහෙනම් එහෙම කමෙන්ට් කළා එම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒකක් දාන්න. ඒ වගේම
ඔයාට අනාගතයේදී බලන්න මොනවා හරි වීඩියෝස් මොනවා හරි අවශ්‍ය නම් පාඩම් අමාරු ඒවා තියෙනවා නම් ඒකත් ඔයා මෙසේජ් කරන්න. එහෙම වුණොත් මම ඒවලට අදාළව වීඩියෝස් හදලා YouTube එකට අප්ලෝඩ් කරනවා. හරි. එහෙමනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.